පිටණිය ණය වාරිකය ගෙවනවා. දරුවට පාසල පාසුකම් සපයන තියෙන සල්ලි වලින් මත්තල ගුවන්තොටුපළේ වාරිකය ගෙවනවා. මොන සිද්ධලා තියෙන දේ? අදක් බරක් කියනවා. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය තමයි මේ ආර්ථික විනාශ කරන ප්‍රධානම සාධකය. ඒ අල්ලස දූෂණය නතර කරන දේශපාලනයක් අවශ්‍යයි. අන්නේ දේශපාලනය ජාතික ජන බලවේගය පමණක් ඉටු කරනු ලබන දේශපාලනයක්. වෙන කවුරුත් ඒක කරන්නේ. එක එක කාලෙට එක එක වේශයෙන් වංචාවට දූෂණයට නාස්තියට එරෙහිව තටුපරවාගත් කණ්ඩායම් වෙනවා. ඒ කිසිවෙක් ඒක කරන්නේ නැහැ. ඒකල හැකි වන්නේ අපට පමණයි අපි විතරයි. විතරක් නෙමෙයි. නාස්තිය නතර කරන්න ඕන. වංචා කළ දේපල පවර ගන්න ඕන. ඒ වංචනිකයන් හිරිය යවන්න ඕන. අද පොලිම් වල 11 දිනකට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගියා. අදත් අපාතර ජීවත් වෙමින් මේ වාතලේ හුස්ම ගන්න හිටපු අපේම මිනිස්සු ඩීසල් පොලිමේ මිය ගිහිල්ලා වැටෙනවා. ගෑස් පොලිමේ මිය ගිහිල්ලා වැටෙනවා. ගෑස් පුපුරලා මැරෙනවා. රඹුක්කනදී ඒ වේදනාවට එරෙහිව පාරට ආපු අයට වෙඩි තියලා ඝාතනය කරනවා. මේ අපරාධ කරුණු දඬුවම් දෙන්න ඕනේ දඬුවම් දෙන්න. ඒ නිසා ලෝකේ කොහේ හැංගිලා පැනලා ගියත් බැසිල් උඹට බේරෙන්න බෑ. එහෙම බේරෙන්න බෑ. මේ ආර්ථිකයක් මේ තරම් අවපාතයකට දාලා මේ තරම් මිනිස් ජීවිත අනතුරකට ලක් කරලා දරුවන් කුසගින්නට එහලලා රෝගියා ඇඳේ මරණ තත්ත්වයකට ඇති කරලා පැනලා යන්න පුළුවන්. රට වග කියන්නේ. අන්න එහෙම ආණ්ඩුවක් අපි හදන්න. ජනතාවට වග කියන ජනතාවට වග වෙන පාලනය. මේ පාලනයෙන් ජනතාවට වග කියන්නෙත් නෑ. ජනතාවට වග වෙන්නේ. අපි ගොඩනගන්නේ ජනතාවට වග කියන ජනතාවට වග වෙන දේශපාලනය. ඒ වැඩි අපි කරමු. ඊළඟ මේ ආර්ථිකය අද බොහෝ සාකච්ඡා වෙමින් තිබෙනවා. මේ ආර්ථිකයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. මේ ආර්ථිකය මා කලින් කිව්වා පරිදිම ඕපපාතික නිර්මාණය වුවක් නොවේ. දශක ගණනාවක් තිස්සේ අපේ රට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක. සරලව ගත්තොත් අපි දන්නවා ලෝකීය තවදුරටත් හුදකලාව ලෝකේ අපි කාටවත් ජීවත් වෙන්න බෑ. ලෝකයේ වෙළඳ පොලෙන් ගැට ගහිලා තිබෙනවා. ලෝකයේ තාක්ෂණයෙන් ගැට ගහිලා තිබෙනවා. ලෝකයේ sannivedanayen කිට්ටු වෙලා තිබෙනවා. අපි කාටවත් තවදුරටත් ලෝකයෙන් විතරනු රාජ්‍යයක් නිර්මාණය කරන්න බෑ. අද ලෝකයේත් එක්ක ඉස්සරහටම රාජ්‍යයක් නිර්මාණය කළ යුතු වන්නේ. ලෝකයේ තාක්ෂණයෙන් පිමි ගන්නකොට ඒ තාක්ෂණය අපත් කර ගන්නා ජයග්‍රහණ වේගයෙන් ලංකාවට කැඳවන රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. ලෝකයේ කලාවේ සාහිත්‍යයේ මහා නිර්මාණ මහා කුසලතාවය නිර්මාණය කරනකොට ඒවා උරා ගන්න රාජ්‍යයක් අපි හදන්න ඕන. අපි කොහොමද කලාවේ සාහිත්‍යයේ ලෝකේ නිර්මාණ වෙමින් තිබෙන නව ප්‍රවණතාවයන් නව දක්ෂතාවයන් නව හැකියාවන් කොහොමද අපි උරා ගන්න අපේ සමාජයට කැඳව ගන්න. එහෙම රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. ඒ වගේම තමයි ලෝකයේත් එක්ක ඉස්සරහට යන ආර්ථිකයක් අපි නිර්මාණය කරන්න. ලෝකයෙන් හුදකලා වෙච්ච ආර්ථිකයක් නෙවෙයි. ඒ නිසා ලෝකයේ ආර්ථිකය අද මූලික වශයෙන් ප්‍රධාන කරුණු දෙකක් මත ගැට ගැසී තිබෙනවා. එක ලෝකයේ ඕනෑම රටක් භාණ්ඩ ආනයනය කරනවා. ලෝකයේ ඕනෑම රටක් භාණ්ඩ අපනයනය කරනවා. ලෝකයේ සඳහා පිළිගත් මුදල් ලේඛකය අපි කැමති වුණත් අකමැති වුණත් ඇමරිකන් ඩොලරේ. ඒ සඳහා පාවිච්චි කරන්නේ ඩොලරේ මුදල් ලේඛකය. එහෙනම් අපිට පිට රටින් භාණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. පිට රට භාණ්ඩ විකුණලා අපිට ඩොලර් හම්බ වෙනවා. අපිට ණය ගෙවීම සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. අපිට සමහර ප්‍රාග්ධන වියදම් සඳහා අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඒ නිසා රටකට ඩොලර් රුපයනවා ඩොලර් වියදම් කරනවා. විශ්වාසවන්ත දේශපාලන සහ ආර්ථික පසුබිමක් නිර්මාණය කරන්න ඕන. ඒක තමයි බේස් එක. එහෙම නැතුව රටේ ලොකුම ධනපතිය ගැනලා හදන්න පුළුවන්. කට්ටිය හිතන්න ලංකාවේ රටේ ලොකුම ධනපතිය ආපුවම එයාගේ තියෙන සල්ලි වියදම් කරා කියලා. එයා ඒවා වියදම් කරන්නේ නැහැ. ඇවිල්ලා තියෙනවා මෙයා. එයා ගාව තියෙන සල්ලි වියදම් කරා. ඒකට එනව නෙමෙයි මේ. මොකක්ද ඕනකම තිබෙන්නේ? විශ්වාසවන්ත දායක ආර්ථික දේශපාලන ස්ථාවරයක් රට ඕන. දැන් මේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරය කවුද විශ්වාස කරන්නේ? මේ දේශපාලන ස්ථාවරය විශ්වාස කරන්නද කවුරු? මේක කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ රටම එකතු වෙලා ගෙදර යන්න කියන කෙනා ජනාධිපති. රටම එකතු වෙලා කෙසේ වෙතත් කොළඹ එකතු වෙලා ගෙදර යවපු කෙනා අගමැති. මාර වැඩ. රටක ජනාධිපතිට රටේම මිනිස්සු යන්න කියනවා. රටේ අගමැති පාර්ලිමේන්තු ඡන්දෙ මන්ත්‍රීකමක්වත් ගන්න බැරුව. તો එයා රටේ නේද? රටේ අගමැති රටේ ජනාධිපති. කවුද විශ්වාස කරන්නේ? ඒ වුණත් මොකද කරන්නේ? කැබිනට් පුටු මාරු කරනවා. මුදල් අමාත්‍ය දුර පුටු මාරු කරනවා. පහුගිය කාලේ මුදල් අමාත්‍යවරු කී දෙනෙක් ඇතුණද? ගෝඨාභයගේ ආණ්ඩුවේ පළවෙනි මුදල් ඇමති මහින්ද. දෙවෙනි මුදල් ඇමති බැසිල්. තුන්වෙනි මුදල් ඇමති අලි සබ්රි. හතරවෙනි මුදල් ඇමති ගෝඨාභය. පස්වෙනි මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ. අවුරුදු දෙකමාරකට මුදල් ඇමතිවරු 5යි. කැබිනට් මණ්ඩල 4යි. මේ කවුද මේක විශ්වාස කරන්නේ? ඉස්සලම් ජනාධිපති ඡන්ද දෙන්න කැබිනට් මණ්ඩලය පත් කරා. ඊළඟ මහා ඡන්ද දෙන්න කැබිනට් මණ්ඩලය පත් කරා. ඊළඟ ඒකයින් කරා සුක්‍රිපටි ළඟ එකක් දැම්මා. ඊළඟ ඒකයින් කරලා දැන් එකක් දානවා. ඒකත් කෝට ක්‍රමයට. දවසට දෙක ගන්න. දැන් හෙට ආයේ දෙකක් දෙයි මං. ඇමතිකන් දෙකක්. කවුද විශ්වාස කරන්නේ? ඒ නිසා රට තුල දේශපාලන ස්ථාවරයක් අවශ්‍යයි මේකෙන් ගොඩ එන්න. රට තුල දේශපාලන ස්ථාවරයක් නිර්මාණය කළ හැකි වන්නේ වෙන කිසිවකින් නෙවෙයි. ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන. නව ජනවරමකින් නව ආණ්ඩුවක් හදන්න. ජනතාවට නව ජනවරමක් කරා නව ආණ්ඩුවක් හදන්න අවස්ථාවක් දුන්නා. අන්න එතකොට ජනතාව මොකද කරන්නේ? ඒ අලුත් ආණ්ඩුවට අවුරුද්දක එකමාරක කාලයක් දෙනවා. මේ රට ගොඩනගන්න කියලා බලාගෙන ඉන්න. නැත්නම් මේ රට ගොඩනැගීම පිළිබඳව විශ්වාසය. මේකේ මොන කැබිනට් මණ්ඩලෙ පත් කරත් මොන ඇමතිවරයා දුන්නුත් කවුරු අයින් වුණත්
කවුරු පුටු මාරු වුණා. දැන් පාර්ලිමේන්තුව සංගීත පුටු තරඟේ වගේ. පාර්ලිමේන්තුව නිකන් අර පොළවේ ගහපු පොල් මලක් වගේ විසිරලා තියෙනවා. අපි മന്ത്രിවරයෙක් එක්ක කතා කරන්න කලින් චුට්ටක් දාලා බලනවා කොයි පැත්තද කියලා හොයන්න. හොයන්න බෑ. විපක්ෂීන් ස්වාධීන වෙච්ච අය. ආණ්ඩුව ස්වාධීන වෙච්ච අය විපක්ෂීන්. විපක්ෂ ස්වාධීන වෙච්ච අය ආණ්ඩුවේ ඉන්න. ආණ්ඩුවේ හිටපු අය විපක්ෂීන්. විපක්ෂයේ හිටපු අය ආණ්ඩුවේ ඉන්න. තනි മന്ത്രി අගමැති වෙලා ඉන්නවා. මම විකාරයක් ඒක. අර මේ පාර්ලිමේන්තුව ලංකාවේ ඉතිහාසයේ විපක්ෂයක් තියෙනවා. විපක්ෂ පක්ෂ කීපයක් තියෙනවා. ඒ වගේ බලවේගයෙන් වෙනම තියෙනවා. ඊළඟ ආණ්ඩුවක් තියෙනවා. ඔකයි පාර්ලිමේන්තුව. අද කාත් එක්ක හරි කතා කරන්න කලින් එහෙම මෙන් දාලා බලන්න මොකක්ද දන්නේ රනිල් ගැනනේ මිනිහා අප්සෙට් කීපයට වෙන මෑන් කෙනෙක්. බලමු ඉතින් මිනිහට අවස්ථාව දීලා අනං එයාගේ මෑන් කෙනෙක්. එහෙම තමයි හොයාගන්නේ. නැතු හොයාගන්න මේ පාර්ලිමේන්තුව. මෙවැනි අර්බුදකාරී තත්වයකදී ස්ථාවරභාවය බලවේගයෙන් නිශ්චිත වෙනස් වීම ආණ්ඩුවක් පාලනයක් අවශ්‍යයි. මෙවැනි අර්බුද වෙලාවකදී හැබැයි මේ අර්බුද වෙලාවකදී අවශ්‍ය වෙන පාර්ලිමේන්තුවක් ලංකාවේ නේද? ඒ නිසා ඒකටත් තියෙන උත්තරේ තමයි නව ජනවරමක් කරා නව ආණ්ඩුවක් ගොඩනගා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව දිය යුතුයි. අන්න අපි ඒ වෙනුවෙන් සටන් කරන්න ඕන. එහෙම නැතුව මේ සංගීත පුටු තරඟේ වගේ අගමැති පුටුවේ හෙට කෙනෙක් ඊළඟ කෙනෙක් ඉස්සරහා පෙළියේ තව කෙනෙක් එයා පස්ස පෙළියට එනවා එක්කෙනෙක් පස්වෙනි පෙළියට එනවා ආයා දෙවෙනි පෙළියට එනවා දෙවෙනි පෙළිය කෙනා පළවෙනි පෙළියට එනවා හිතා ගන්නවත් බෑ. ඉතින් මෙහෙම ආණ්ඩුවකට යන්න බෑ. ඒ නිසා නව ජනවරමක් ලබා ගන්න ඕන. අන්න ඒක අපි වැඩේ කරන්න ඕන. ඊළඟ මේ අරබුදෙන් ගොඩ එන්න කෙටි කාලීන ගොඩක් නෑ. කෙටි කාලන තියෙන්නේ ස්ථාවරත්වය හදලා යම් ණය මුදලක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීම. දෙක අරගෙන තියෙන ණයක් ගෙවා ගන්නක චුට්ටක් පස්සට දාගන්න. තුන අපිට ප්‍රධානම ඩොලර් ආදායම එන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන්. ඒගොල්ලෝ ආසන්න වශයෙන් ගත්තොත් මාසෙකට මිලියන 600ක් විතර එවුවා. දැන් එවන්නේ 200ක් විතර. ඇයි? ඒගොල්ලෝ කියනවා හොරු ඉන්නකම් එවන්නේ නැහැ කියලා. සාධාරණයි. ඒගොල්ලෝ ඩොලර් එවුවාම මහින්ද නේද ගුවන් යානයක් හයර් කරලා තිරුපති යනවා. එවයි. නාමල් දුබායි ගිහිල්ලා ගුවන් යාන වලින් පනිනවා. මාලදීවිනේ කියලා ජල ක්‍රීඩා කරනවා. ඒ නිසා මොකද කරන්නේ? විදේශගත ශ්‍රමිකයන් කියනවා විශ්වාසවන්ත සහතිකය. Taman ලැබෙන හැම ඩොලරයකටම වග කියන පාලනයක් කිව්වොත් ඒගොල්ලෝ මේක එවනවා. දැන් මාසෙකට ඩොලර් මිලියන 600ක් වෙන එක ඩොලර් මිලියන 200ට අඩු වෙලා තිබෙනවා. අන්න නැවත විදේශගත ශ්‍රමිකයන්ගෙන් තමයි අපිට තනි එකකකට වැඩිම ඩොලර් එන්නේ. ඒකට අපි බර තියෙන්නේ. හතරවෙනි එක නැවත සංචාරක ව්‍යාපාරය ඊළඟ අවස්ථාව වෙන ඔක්තෝබර් වල. පළවෙනි සීසන් එක අපිට නැතුව ගියා. මොකද ලෝකේ කොවිඩ් වලින් අවුරුදු දෙකක් රට වහලා ලෝකේ වහලා තිබුණා. අපි හැමදේම අපේක්ෂා කරා. ලෝකේ අරිනවා. මේ අරින වෙලාවට ලෝකේ සංචාරක ව්‍යාපාර විශාල නැග්මක් එන්න තිබ්බා. ඒ නැග්ම ගන්න අපිට බැරි වුණා. ඒ නැග්ම ගත්ත කවුද? මාලදිවයින, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය. අපිට ගන්න බැරි වුණා මේ නැග්ම. පාලකයන්ට දැක්මක් තිබුණේ. ලෝකේ අවුරුදු දෙකක් වහලා ලෝකේ අරනකොට සංචාරක ව්‍යාපාරේ විශාල බූස්ට් එකක් එනවා නැංගක් එනවා. මේ නැග්ම නෙලා ගන්න අපිට සලස්මක් තිබුණේ නැහැ. ජනවාරි වෙනකොට තෙල් නැහැ. ජනවාරි වෙනකොට ලයිට් නැහැ. ඉන්ටර්නෙට් සුද්දක් යනවා. දැන් එන්නේ ඉන්න විදේශිකයන් බුකින් කැන්සල් කරන්න පටන් ගන්නවා. හැබැයි ඒක අපේ අවස්ථාව. ඒක තමයි ස්කයි නිවුස් එක. සම්මුඛ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මේ ප්‍රශ්නේ අහනවා. රනිල් වික්‍රමසිංහ මොකද කියන්නේ? රනිල් වික්‍රමසිංහ කියනවා නෑ උද්වේගකර අත්දැකීම් බලන්න සංචාරකයන් ලංකාවට එන්න. ගෝටා ගෝ හෝම් කියලා පෝස්ටර් එකක් අල්ලන් ඉන්න ලංකාවට එන්න. අවශ්‍ය නම් PM ගෝ හෝම් කියලා ටිකට් බෝඩ් එකක් අරන් ඉන්න ලංකාවට එන්න. සුද්ධ වෙනවද ඒවට? බෝඩ් අල්ලගෙන ඉන්න. ඊට පස්සේ මාධ්‍යවේදී අහනවා දැන් අගමැතිට නැති ප්‍රශ්න නැති කැක්කමක් මාධ්‍යවේදියන් කියනවා. මාධ්‍යවේදී අහනවා මම මේක සීරියස්ලි අහන්න කියනවා. මොකක්ද මේ රට? මාලදිවයින සුනාමියේදී එක ගුවන් පතයක් කර සියල්ල යට වුණා. යට වුණු වෙලාවේදී මාලදිවයින සංචාරක ඇමතිවරයා BBC නිවුස් රූම් එකට ගියා. BBC නිවුස් රූම් එකට ගිහලා කිව්වා සුනාමියෙන් අපේ රට යට වෙලා තිබෙන්නේ. එක ගුවන් පතේ ඉතුරු වෙලා තිබෙන්නේ. අපි උත්සාහ දරන සති දෙකක් ඇතුළත අපේ ගුවන් තොටුපළ යථාවත් බවට පත් කරගන්න. අපේ රටේ ප්‍රධාන ආර්ථික සංචාරක ව්‍යාපාරය අපි ලෝකවාසී සියලු දෙනාට ආරාධනා කරනවා මාලදිවයින බලන්න එන්න. අන්න ලෝකේ නායකයෝ. අපේ නායකයෝ ටිකට් බෝඩ් එකක් අල්ලන් ඉන්නේ. අඩුමතර මේ ඔක්තෝබර් මාසේ පටන් ගන්න. ඒ සංචාරක ව්‍යාපාරයේ අවස්ථාව අපි හරියට නෙලා ගත්තොත් ඩොලර් බිලියන 1.5 දෙකක් අපිට මේ මාස තුනට ගේන්න පුළුවන්. හැබැයි සලස්මක් නැහැ. ඔහේ යනවා. ඒ සඳහා ඉතින් ඒක ඕන හතරවෙනි උත්තරේ. පස්වෙනි උත්තරේ අපි කැමති උනත් අකමැති උනත් අපේ පරිභෝජන රටාව වෙනස් කරගන්න ඕන. අපේ ආර්ථිකයට දරන්න බැරි ජීවන රටාවකට දැන් අපි හුරු වෙලා තියෙන අපේ පොදු ජනතාව. පොදු ජනතාව නෙවෙයි එක ජනතාව. අධි පරිභෝජනයක් තිබෙනවා. මේ පරිභෝජන රටාව යම් කිසිමක් කිරීමකට එන්නම වෙනවා. ඒක මහාචාර්යවරයෙක් මේ ළඟදී කිව්වා මම අහගෙන එතුමා කියන මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපේ ආනයන වියදම් අපනයන ආදායමට ගලප්පන්න වෙයි කියලා. මම ඇහුවා දැන් ලංකාවේ මේ ආණ්ඩුව පත් කළ තියෙන ආර්ථික කමිටුවේ ප්‍රධානී මහත්මගේ මන් දුරකථනින් කතා කරලා ඇහුවා මොකද්ද ඔබතුමාට මේ ආර්ථිකය ගැන තියෙන අදහස කියලා. එතුමා කිව්වා මේක කන්දක් උඩ ඉඳන් වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. අපි හොයමින් ඉන්නේ කොතනින් නතර වෙයිද කියලා. නතර වෙන තැනක් හොයාගන්න බැතර මේ කඩා වැටෙමින් තියෙනවා කියලා එතුමා. ඒ නිසා කිව්වා එතුමාට උදාහරණයක් අවිස්සාවෙල් ඉඳන් රෝයල් යන ළමයා අවිස්සාවෙල් ඉස්කෝලේකට යවන්න වෙයි කිව්වා. ලොකු කාර් එකකින් යන කෙනා පොඩි බයිසිකලයකට යටත් වෙන්න කිව්වා. ඒ කියන්නේ පරිභෝජන රටාවේ විශාල අනුතුරුදායක තත්ත්වයකට අපි මුහුණ දෙනවා.
මේකෙන් ගොඩ එන්න නම් අපේ පරිභෝජන රටාවේ වෙනසක් කරගත යුතුයි. ග්‍රීසිය කඩා වැටෙන වෙලාවේ ග්‍රීසිය විශාල මැද පාන්තේ ග්‍රීසිය දාලා ගියා. විශාල ඇතැන්ස් නගරේ පාළු වුණා. පිට්ටනි වල වල් වැදුණා. එපාර්ට්මන්ට් හිස් වුණා. ලෝකේ ප්‍රධානම නැව් අධිකාරියට ග්‍රීසිය. ඔහු තට්ටු 18ක බිල්ඩින් එකේ පැනලා මැරුණා. ග්‍රීසිය ප්‍රධානම කර්මාන්තය නැව් කර්මාන්තය. රටක් කඩා වැටුණා. 2010 යාන්තම් හුස්මක් ගන්න තැනට රට ගෙනාවේ 2022 අවුරුදු 12ක් ගියා. ඒක වෙලාවේදී ග්‍රීසිය ප්‍රකාශයට පත් කරා දවසකට වියදම් කරන්න පුළුවන් යුරෝ 20යි. කාඩ් එකෙන් ඒගොල්ලෝ වැඩිපුර කාඩ් පාවිච්චි කරන්නේ. කාඩ් එකෙන් දවසකට බැංකුව නිදහස් කරන්නේ යුරෝ 20යි. බනිස් එකයි සිගරට් එකයි කොකාකෝලා එකයි. එතෙන්ට වියදම් කප්පාද. ඉතින් මේ පරිභෝජන රටාවේ යම් වෙනසක් අවශ්‍යමයි. හැබැයි ඒක කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට. ඔයාලා බලන්න ඕනේ ඊයේ නුවර ගියේ හෙලිකොප්ටරෙන් කියලා මට ආරංචි. මහින්ද ත්‍රිකුණාමල ඉඳන් කොළඹ එන හෙලිකොප්ටරේ. ඒගොල්ලෝ හෙලිකොප්ටරේ එනකම පුරවැසියන්ට කියන්න පුළුවන් පරිභෝජන රටාවේ වෙනසක්. කියන්න බෑ. එනිසා මේකෙන් ගොඩ එන්න දේශපාලකය, ව්‍යවසායකය, රාජ්‍ය සේවකය, පොදු ජනය ඔක්කොම එකට පොරබැදුම් මේකෙන් ගොඩ එන්න පුළුවන්. එහෙම නැතුව මේ අර්බුදය ඕන්නම් ණයක් කරගෙන තියෙන එකක් විකුණලා ඊළඟ අවුරුද්දට පස්සට දාගන්න. අපි විඳින දුක මීටත් වඩා වැඩි ප්‍රමාණකින් අපේ දරුවන්ට උරුම කරලා දෙන්න පුළුවන්. ඉතින් ශනිකව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න තියෙන මාවත ඒක. හැබැයි දිගු කාලීනව අපේ කොහොමද ආර්ථිකය ප්‍රසාරණය කරන්නේ? ග්‍රාමීය ජනතාව අතර ආර්ථිකය යන්නේ කොහොමද? ආර්ථික නව අවස්ථා ග්‍රාමීය ජනතාවට හැදෙන්නේ කොහොමද? සංචාරක ව්‍යාපාරයේ නව මානයන් අපි හොයන්නේ කොහොමද? අපේ රටේ පිහිටීමත් එක්ක අපේ රටේ නාවික කර්මාන්තය අපි දියුණු කරන්නේ කොහොමද? අපේ විශාලම සම්පත වුණු මේ මානව සම්පත දියුණු කරලා ලෝකයේ දියුණුතම සංවේදන පළක් අත්පත් කරගන්නේ කොහොමද? ලෝකයේ වේගෙන් වර්ධනය වෙමින් තිබෙන IT මාකට් එකෙන් තොරතුරු තාක්ෂණ වෙළඳපොළෙන් අපි පංගුවක් අත්පත් කරගන්නේ කොහොමද? මෙවැනි නව ආර්ථික පරිවර්තනයක් අපේ රටේ කරන්න ඕන. ඒකට අපි ලෑස්ති. ඒ සඳහා විශේෂ ආර්ථික සැලසුම් ගණනාවක් අපි හදලා තිබෙනවා. ඒ නිසා මේ රට තීරණාත්මක තැනකට අවිලා තිබෙන්නේ. මේ රට මෙතනින් එහා අපි විඳින දුක අපේ දරුවන්ට අත්පත් නොවෙන්න නම්, අපි විඳින දුක්ඛ දෝමනස්නේ අපේ අනාගත පරම්පරාවට අත්පත් නොවෙන්න නම් මේ පරම්පරාව යමක් කළ යුතුයි. මේ වෙලාවේ හුස්ම ගන්න, මේ වෙලාවේ ජීවත් වෙන අපේ පරම්පරාව යමක් කළ යුතුයි. ඒ අන්කවරක්වත් නෙවෙයි මේ ආර්ථික ප්‍රතිපත්තියත් මේ දේශපාලන සංස්කෘතියත් වෙනස් කරන ගමන. ඒක වෙන මුකුත් නෙවෙයි. ජාතික ජනබලවේගයේ වෙත මේ රටේ බලය මාරු කරගන්න අවස්ථාව. අපිට මොන අදහස් තිබුණත්, මොන යෝජනා තිබුණත්, මොන සැලසුම් තිබුණත්, මොනතරම් අවංකභාවය තිබුණත්, මොනතරම් වැඩ කරන්න උවමනාව තිබුණත්, මොනතරම් කැප කරන්න ලෑස්තිලා තිබුණත් ඒ කාර්ය කරන්න බෑ. එතනින් මෙතෙන්ට අපි බලය මාරු කරගන්න.